बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरणगमनं सम्पूर्णं पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वैरमणि सिक्खापदं समादयामि अपमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स මෙම විහාරස්ථානයෙහි විහාරාධිපතීන් වහන්සේ ඇතුළු पूजनीय महासंघरत्न अवसराई श्रद्धाकामी गुणगर्क पिंगतुनी अति पूजनीय बेरुवल श्री शोभित नायक महास्वामीන් වහන්සේගේ මග පෙන්වීම ඇතුව පල්ලෙවැල විසුද්ධ වංශ ස්වාමීන් වහන්සේ හේනගම අමරනන්ද ස්වාමීන් වහන්සේ මිනිවන්දෙනී අරියවංශ ස්වාමීන් වහන්සේ සහ ඕකන්දයායේ චන්දාලෝක ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා මේ වස් කාලය තුල උන්වහන්සේලාගේ ආශිර්වාදයක් ඇතුව උතුම් පින්කමක් මේ වස් කාලයේදී මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ධර්මානුශාසනාමය පින්කම සිද්ධ කරන්නටයි පර්ත් නුවර මේ බෞද්ධ විහාරයට ඔබ එකතු වෙලා සිටින්නේ. අපි තාම සතුටු වෙනවා අප ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කින්ස්බරෝ ධම්මසරණ විහාරය මුල් කරගෙන පවත්වනු ලැබූ විශේෂ ධර්මදේශනා මාලාවකට වැඩම කරේ. නමුත් ඒ අතරතුර මේ විහාරස්ථානයේ දිනයක් හෝ දෙකක් ධර්මදේශනා සිද්ධ කරලා දෙන්න කියලා ලංකාවේ මගේ විහාරස්ථානය වන ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දායකත්වයේ දරන ඒ ඩයස්පියතුමන් එම මෞතුමියගේ දරුවෝ 3 දෙනෙක් මේ පළාතේ ජීවත් වෙනවා. අංජලි, හිමරු, ආයේෂා කියන සහෝදර සහෝදරියන්. ඒගොල්ලෝ අපෙන් ඉල්ලා සිටියා මේ පළාතට වැඩම කරලා ධර්මානුශාසනා වක්කෝත් එකක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඒකට මේ අත්තන්ට තමන්ගේ නිවසේ මේ පින්කම කරගන්න පුළුවන්කම තිබුණත් ඒ අය කල්පනා කරා නායක හමුදුරුවන්ගේ අවසරය අනුදැනුම ඇතුව විහාරස්ථානයේ මේ පින්කම සූදානම් කරලා තව උදව්
කරපු පිරිස් එක්ක එකතු වෙලා වැඩි පිරිසකට මේ දේශනාවෙන් ප්‍රතිඵලයක් ලබා දෙන්න, ප්‍රයෝජනයක් ලබා දෙන්න කල්පනා කළා. අපිත් අවස්ථා ගණනාවක් ඔස්ට්‍රේලියාවට වැඩම කරලා තිබුණත් පර්ත් නුවරට අපි පළමු වතාවට තමයි මේ වගේ වැඩසටහනක් සඳහා ධර්ම දේශනාවක් සඳහා සම්බන්ධ වෙන්නේ. අපි තාම සතුටු වෙනවා අද සතියේ දවසක්, හෙටත් වැඩ කරන දවසක්. ඒ වුණත් විශාල පිරිසක් මේ ශාලාව තුළ රැස්ව සිටින එක ගැන ධර්මය ඉගෙන ගැනීමේ, තේරුම් ගැනීමේ අභිලාෂය ඇතුව. තාම ශ්‍රද්ධාවෙන් සූදානම් කරපු පින්කමේ අරමුණු කීපයක් තියෙනවා. මේ මාසේ 29 වෙනිදාත් ඔක්තෝබර් මාසේ 5 වෙනිදාත් ජන්මදින සමරන බිනොලි එහන්සා ඔෂලි විහංගා කියන දියණිවරු දෙදෙනාටත්, ඒ වගේම ඩයස් පියතුමන් මහතුමිය මේ රට ජීවත් වෙන්නේ මේ කාලේ ඒ දෙපළට, ඒ වගේම ඒ සහෝදරියන් තිදෙනාගේ පවුල් වල අනිකුත් සියලුම සමාජිකාවන්ට පින්කමට උදව් කරපු හැමෝටම ඔබට ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පින්කම මේ විදියට සූදානම් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම අපට උදව් කරනවා දුකින් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සාධනය කරගන්න තමයි, නිවන අවබෝධ කරගන්න තමයි අපට ධර්මයේ දේශනා කළේ. ඒ වුණත් එහි අන්තර්ගත දහම හරියට ඒ මාර්ගය පුහුණු කළොත් අපට හැම දිනකටම අපි ගත කරන මේ ජීවිතයත් වඩා යහපත් සහ වාසනාවන්ත එකක් කර ගැනීමේ අවස්ථාව භාග්‍යය තියෙනවා. ඒ නිසාම අපි අද සාකච්ඡා කරන මාතෘකාව, දහම් මාතෘකාව ඔබට ඔබගේ මේ ජීවිතය වඩා යහපත් කරගන්නත්, ඔබට උතුම් සද්ධර්මාවබෝධය ලබා ගන්නත්, නිවන් මඟ පිණිස උපකාර කරගන්නත් අනිවාර්යයෙන්ම උදව්වක් වේ. අපි අද කතා කරනවා නීවරණ ධර්ම පිළිබඳව. නීවරණ ධර්ම. නීවරණ කියන්නේ ආවරණය කරනවා කියන එක. වහනවානේ, අහුරනවා, බාධා පමුණුවනවා කියන අර්ථය තමයි නීවරණ කියන වචනේ අරුත් වන්නේ. කුමකටද බාධා පමුණුවන්නේ? මොකටද බාධා කරන්නේ? අවබෝධය ලබන වැඩපිළිවෙලට බාධා කරනවා. නිවන් දකින්නට බාධාවක් වෙනවා. දුකින් නිදහස් වෙන්න බාධාවක් වෙනවා. ඒ හින්දා නීවරණ කියලා කියන. එහෙම ධර්ම තියෙනවා 5ක්. එහෙම දහම් 5ක් තියෙනවා. ධර්ම කියන්නේ සිතුවිලි කියන අර්ථය, මනෝභාවයන් කියන අර්ථය, ස්වභාවයන් කියන අර්ථයෙන් තමයි ධර්ම කියලා කියන්නේ. එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. අපේ ළමයින්ට මේ වචන ටිකක් විතර අමාරුයි නේ. ළමයින්ට ගොඩාක් සිංහල අමාරු නිසා මේ වචනවල අර්ථ ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. මම ඒ නිසා ඒවට කියන ඉංග්‍රීසි වචනත් සඳහන් කරනවා. එතකොට ඒක තේරුම් ගන්න එක ටිකක් ලේසි නිසා. කාමච්ඡන්ද කියන එකට ඔය ඉංග්‍රීසි භාෂින් ධර්මය උගන්වන හාමුදුරුවෝ යොදන වචනය තමයි sensual desire කියන එක. කාමච්ඡන්ද කියන එකට. ව්‍යාපාද කියන එකට anger, hatred ඒ වගේ වචනයක් පාවිච්චි කරනවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියන එකට
restlessness and worry කියන වචනය ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊළඟට තීන මිද්ද කියන වචනයට එයා පාවිච්චි කරන ඉංග්‍රීසි වචනය තමයි මගේ අවබෝධයේ හැටියට තීන මිද්ද මම මතක් කරගන්න කියන එකට අදාළ වචනය තීන මිද්ද නිදි මත කියන එක තමයි සිංහල අර්ථය. ඒකට ඕම වචනය පාවිච්චි කරන මම එක මතක් වුණු විගස ඔබට කියනවා. පස්වෙනි එක විචිකිච්ඡා doubt කියන එක නේද? සැකය confidence නැතිකම කියන එක. එතකොට මේ විදියට සිංහල බසිනෝ ධර්මයේ පාවිච්චි කරන වචන පහක් තමයි අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඒ වචන පහ හරියට තේරුම් ගත්තොත් මෙලොව ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න ඒක උදව්වක් වෙනවා. ඒක අර වචනේ laziness and sleepiness. තීන මිද්ද laziness and sleepiness කියන එක. එතකොට නිදිමත සහ කම්මැලිකම නේ. කම්මැලිකම සහ නිදිමත. තීන මිද්ද කියන එක. එතකොට දැන් අපි එකින් එක තේරුම් ගමු. කාමච්ඡන්ද sensual desire කියන්නේ අපට එන ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි පිනවන්න අපට තියෙන තණ්හාවට ආශාවට කැමැත්තට අපි වහල් වුණොත් අපට උතුම් ධර්මය අවබෝධ කරගන්න සෝතාපන්න වැනි උතුම් මාර්ගඵලයකටපත් වෙන්න දුෂ්කර බව එය ඊටම බාධකයක් වෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අධික ආශාවල් තියෙනකොට අවබෝධයකට බාධාවක් සරලව. අධික ආශාව. ඔබ දන්නවා ඔබේ ජීවිතේ ඔබ මොකකට හරි සීමාව ඉක්මවල ආස වුණොත් කැමති වුණොත් ඒ කැමැත්ත ඇති වෙනකොටම ඒ කාරණාවෙහි ඔබ අඳුරට යනවා. ඔබට යම්කිසි කලවරකුත් ඒක ඔස්සේම උදා වෙනවා. ඒක ඔබට වැහෙන කොටසකුත් එතනම උදා වෙන්න පටන් ගන්නවා. ආසාවල් වැඩි වෙනවා. පුද්ගලයෙකුට තැනකට දෙයකට ආසාවල් වැඩි වුණොත් ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ කාරණාව දෙය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බෑ. මොකද ආසාව ඇතුලේ අපි එතනින් එහාට හිතන එක නේ තේරුම් ගන්න එක. ඔය තේරුම් ගන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්නවා. සරල උදාහරණයකට ගියොත් දැන් ඉස්සර අපේ ගෙවල් වල දරුවෝ ටිකක් වැඩිපුර හිටියා. දන්නේම නැතුව අම්මලට ඒ දරුවෝ අතරින් එක්කෙනෙකුට වැඩි ලැබියාවක් එන වෙලාවල් තියෙනවා. එතකොට එයා ගැන කියන්නේ මෙයාගේ නම් හදන්න දෙයක් නැහැ. අපිට බය වෙන්න දෙයක් නැහැ මෙයා ගැන. එහෙම කියනවා. ඒ කියන්නේ ඊටාම මේ ආදරේ වැඩිම එක්කෙනා ගැන. කැමැත්ත වැඩිම එක්කෙනා ගැන දන්නේම නැතුව මව්පියන්ගේ මුවින් එහෙම වචන කියවෙනවා. එතකොට මව්පියන්ට සිද්ධ වෙන දේ තමයි ඒ ළමයා පිළිබඳව දක්වන්න ඕනි පූර්ණ අවධානය කිලිලා යනවා. මොකද එයා හොඳයි කියලා නිගමනයකට ඇවිල්ලා නම් එයා හැදිච්ච කෙනෙක් සහ එයා යහපත් නිවැරදිම එක්කෙනෙක් කියන එක ගැන නිගමනයකට ආවට පස්සේ වෙන්නේ එතනින් එහාට සම්පූර්ණයෙන් ඒ ළමයාව නිරීක්ෂණය කරන්නේ නැතුව. සමහර විට ඒ හින්දාම වෙන දේ තමයි වැඩිපුර මම්මලා තාත්තලා විඳවන්නෙත් කවුරු හින්දාද දවසක එයා හින්දා. මොකද හේතුව එයාව මේ පුහුණු කරන්න දායක වෙන්නේ නැහැ. එයාට තියෙන අසීමිත ආදරය, බැඳීම, කැමැත්ත, ආසාව නිසා එයාව පූර්ණ වශයෙන් දකින්න තියෙන අවස්ථාව, පූර්ණ වශයෙන් අඳුන ගන්න තියෙන අවස්ථාව නැති කළා. එහෙනම් ඔබ ඒක වටහා ගන්න ඕනේ. මේක ඔබටත් වෙන්න පුළුවන් එකක්. ඔබ දරුවොත් එක්ක වැඩ කරද්දී ඇහෙන් කනෙන් ඔවුන්ව ග්‍රහණය කරනවනේ.
එතකොට ඔබ ඔවුන්ට ආස වෙනවනේ ඔවුන්ගේ විශේෂ ලක්ෂණින්ද විවිධ ස්වභාවයින්ද. එතකොට ඔවුන් අවබෝධ වෙන්නේ නැහැ. මේ විදිහට ගියාම සම්පූර්ණයෙන්ම කාමාශාවෙන් අපි මතුනොත්, කාමයෙන් අපි උමතු වුණොත්, ඇහැ නිසා හටගන්න කාමයෙන්, කන නිසා හටගන්න කාමයෙන්, කන ඇසුරු කරගෙන, හිතේ තමයි හටගන්නේ නමුත් කන ඇසුරු කරගෙන සිතේ හටගන්න, දිව නිසා, නාසය නිසා හටගන්න කාමයෙන් අපේ මනස පිරෙනකොට අපට අනිච්ච කියන වචනේ හෝ එහි අර්ථ හෝ දුක්ඛ කියන වචනේ හෝ අනාත්ත කියන වචනේ හෝ එහි අර්ථ, එහි තියෙන ගැඹුර, එහි තියෙන සාරය අපට වැටහෙන්නේ නැහැ. ආසාවෙන් අපි මුසපත් වෙනකොට අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඊටාම ගැඹුරු අර්ථ අපිට ග්‍රහණය වෙන්නේ නැහැ. මොකද හේතුව අපි මුසපත් වෙලා නම් ඉන්නේ අපිට එතනින් එහාට ඒකට අදාළ අනිත් පැති ටික අහුවෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ආසාවෙන් මුසපත් වීම තමයි ඒකේ ඇත්ත වශයෙන්ම හේතුව වගේ. ඒක ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ආධ්‍යාත්මික ජයග්‍රහණ වලට තියෙන ලොකුම බාධා. ලංකාවේ ගම් වලින් ආපු අය කවි දන්නවනේ, සමහර කවි දන්නවා. ජන අතර තිබිච්ච කවි, ජන කවි කියන්නේ පැල් කවි එහෙම තියෙනවා. ඉතින් එක කවියක තියෙනවා වනේ ගිජිදාය දුටුවොත් වනසාය. ඊළඟට ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය. අතෙකින් කරවැලය අතෙකින් දඬු බෑය. මරණ තුනක් මම ඇති මිනිසෙක් පැණි කෑය. ඒකේ හොඳ අර්ථයක් තියෙන කවියක්. මිනිසෙක් වැල්පොටක එල්ලිලා ඉන්නවා, එකක් දිරලා. බිම ඉන්නවා ලොකු හස්තියෙක්. ඊළඟට නායකුත් ඉන්නවා එතනම ගහ යට තියෙන ලිඳේ. එයාගේ එක පැත්තකින් මේ මීවදයක පැණි බේරෙමින් තියෙනවා. දැන් මේ මිනිස්සයා මොකද කරන්නේ? අර මීවදෙන් බේරෙන පැණි බින්දුව වලට දිව දික් කර කර එයා ඒක ලෙව කරනවා. ඒක රහ විඳිනවා. ඒක රහ විඳින්න එයාට පේන්නේ නැතුව යනවා තව ටිකක්. මොනවද පේන්නේ නැතුව යන්නේ? එල්ලිලා ඉන්නෙම දිගච්ච වැල් පොටකය, ඒක කඩන් වැටුනොත් මම මැරෙනවා කියන එක තේරෙන්නේ නැතුව යනවා. නිකන් හරි බිමට වැටුණාට වැටීම නිසා මැරුණේ නැතත් ලොකු අලියෙක් කැරකි ඉන්නවා. ගිජින්දෙක්, හස්ති රාජෙක්. එයා පාගල ගහලා වුණත් මැරෙන්න පුළුවන්. ඒක පේන්නෙත් නැහැ. ඊළඟට ලිඳට නිකන් හරි වැටුනොත් ගොඩ බිමට වැටෙන්නේ නැතුව ඒක ඇතුලේ ණයෙක් ඉන්නවා. ණයා කාලා මැරෙන්නත් පුළුවන්. හැබැයි ඒ මනුස්සයාට ඒ මරණ එකක්වත් පේන්නේ නැහැ. ඇයි යාට එක මරණයක්වත් පේන්නේ නැත්තේ? එයා ඉන්නේ මීපැණි ගැන ආසාවෙන්. එතකොට ආසාව වැඩි වෙනකොට ඒක අපේ අඳුරද නැද්ද? අඳුර. ආසාව වැඩි වෙනකොට ඒක අපේ කළුවර. ඒක අපිට ඒ මොහොතේ පවතින යථාර්ථයන් ආවරණය වෙන වැහිලා යන හේතුවක් ඒක. කාමච්ඡන්දය. ආසාවන්ගෙන් මුසපත් වුණාම අපට සිද්ධ වෙන දේ. ඒ හින්දා ඔබගේ මනස ගැන පූර්ණ අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද ඔබ පසුව අඬපු බොහෝ දේවල් එක වෙලාවක ඔබ හිනස්සපු දේවල්. පසුව ඔබ බොහෝම සාප කරපු දේවල් එක යුගයක ඔබ බොහොම ආදරෙන් වැළඳගත්තු දේවල්. අනිත් අය එපයි කියද්දි තමන්ගේ කරගත්තු දේවල්. අනතුර කොච්චර කිව්වත් අපි ඇහුවේ නැතුව නෑ එහෙම නෙමෙයි කියලා අපිට එය පැහැදිලි කරන්න ආපු අය එක්ක අපි වාද කරපු දේවල්. පසු අපි ඒවා විසින් විඳවනවානේ. අපි අසහනයටපත් කරනවා. අපි දුකට, වේදනාවට, අතෘප්තියටපත් කරනවා.
ඉදිරියට වෙන්නේ ඒවමයි. يعني මේ අතීතයේ වෙච්ච එකම තමයි ආයෙත් වෙන්නේ. ආයෙත් අපි ආසාවෙන් කරන තෝරා ගැනීම ආසාව ඉවර වෙනකොට ප්‍රශ්න ගොඩක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. තාම තදින් පත් වෙනවා. ආසාවෙන් කරන තෝරා ගැනීම ආසාව ඉවර වෙනකොට ඒක තෝරා ගැනීම තියෙනවනේ. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක අරුබුදයක්. ඒක අපේ ජීවිතයට කරදරයක් ඒක. ඒකින් අපි ඊටාම බුද්ධිමත්, ඊටාම ප්‍රඥාවන්තව අපේ මනසට එන මේ ප්‍රධාන ආවේගයක් වෙච්ච කාමච්ඡන්දයනේ. කාමච්ඡන්දය හරියට අඳුන ගන්නවා. කොයි වෙලාවෙත් අඳුන ගන්න ඕනේ. ඒ මනෝභාවය ඇති වෙන වෙලාව. ඒ වෙලාවෙ තමයි අඳුර ගන්න. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කියලා. පූර්ණ දැනුවත්කමින්, පූර්ණ සවිඥානිකකමින් යමක ආරම්භයේ සිට අවසානය දක්වාම කල්පනාකාරීව සතියෙන් සහ නුවණින් ඉන්න කියන එක බුදුහාඳුරුවෝ අපිට අවධාරණය කරන්නේ අන් කිසිවක් නිසා නෙමෙයි. අපි ආශාවෙන් මුසපත් වෙන මොහොතම අපි අඳුරට වැටෙන මොහොත නිසා. අපි ආශාවෙන් වසඟ වෙන මොහොතම අපි දුකටපත් වෙන, අපි කලුවරකට අහු වෙන නරක මොහොතක් නිසා. ඔබලාගේ ජීවිතේ දුක් විඳින හේතු සකසගෙන තියෙන්නේ මේ පදනමනේ. දුක් විඳින හේතු සකසගෙන තියෙන්නේ මේ පදනමනේ. දැන් කාට හරි හිතනවා නම් පර්ත් එන්නවීම දුකයි කියලා. හිතනවා නම් ඒකත් පර්ත් පිළිබඳව මුලින් ඇති වෙච්ච ආසාවෙම ප්‍රතිඵලයක්ද නැද්ද? ප්‍රතිඵලය. ආසාවෙම ප්‍රතිඵලය. මුලින් හිතට ආවේ ඔස්ට්‍රේලියාවට පැනන නම් හරි ඔක්කොම ඉවරයි මේ ලංකාව වගේ කරුම නෙමෙයි කියලා. එතකොට ඒ ආසාවම දැන් ඔබට හිතවනවා මොකටද ඇයි විවිධ ඒවා හිතවනවා. ඒ කියන්නේ ඔබට ඒ කියන්නේ ඔබ ආශාවෙන් මුසපත් වෙනකොට තේරුම් ගන්න ඕනි. ආශාවෙන් මුසපත් වෙනකොට ඒකේ අනිත් පැත්ත ඔබට පේන්නේ නැහැ. ආශාවෙන් මුසපත් වෙනකොට අනිත් පැත්ත තේරෙන්නේ නැතු යනවා. එන්නේ තාම බුද්ධිමත් වෙනවා. ජීවිතේ කොයි අත්දැකීමෙදිත් එහෙම. ඉගෙන ගන්න ළමයි තියෙන නිසා ඒගොල්ලන්ට මේ sensual desire ගැන කන්සර්න් කරන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට හොඳට අධ්‍යාපනයේ උඩට එන්න ඕනේ නම් ඒගොල්ලෝ තමන්ගේ හිතට එන අරමුණු එකනේ කන්ටැක්ට් වෙන දේවල් එක්ක ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ එන උපදින හැඟීම් නේ සේසෙම ආසාව මුල් වෙච්ච හැඟීම් ගැන බොහොම ගැඹුරු අවධානයක් අපේ දූල පුතාලා අනිවාර්යෙන්ම යොමු කරන්න වෙනවා. එහෙම නැති වුණොත් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපනික ජීවිතය අතරමඟ නාස්ති වෙලා යනවා. ඒ ඉගෙන ගන්න කාලය තුල ඇති කරගනු ලබන ඉගෙනීම නොවන දෙයට ආශා වීම නිසානේ. ඒ කියන්නේ ඒ තමන්ගේ ඉලක්කය නොවන දෙයට, අරමුණ නොවන දෙයට ආශා වීම නිසා ගොඩාක් අයට තමන්ගේ අධ්‍යාපනික අරමුණු ඵලදායීව ඊටාම හොඳට සාර්ථක කරගන්න බාධාවක් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඊටාම බුද්ධිමත්ව අපේ දරුවෝ කල්පනා කරන්න ඕනි. ළමා කාලේ ළමයි තමන්ගේ ආශාවල් පාලනය කර ගැනීම ළමයින්ට හරියම උදව්වක් වෙනවා හොඳ අධ්‍යාපනයකට. මොකද අධ්‍යාපනයටත් බාධා කියන්නේ ඉතින් අවබෝධයට බාධා වෙන ඒවාම තමයි. ඉගෙන ගන්න එකත් අවබෝධ කරගන්න දරන උත්සාහයක්නේ.
ඒකට බාධා වෙන ධර්ම අතර තියෙන්නේ ආසාවල්ම තමයි. ආසාවල් වැඩි වෙච්ච එක්කෙනාට ඉගෙනීම නොවන දෙයට ඉගෙන ගන්න අතරතුරේ ඒ අර්බුදයට යනවා. ගොඩාක් අයට ජීවිතේ ප්‍රධාන විභාග අසමත් වෙන්න හේතුවක් තමයි ඒගොල්ලෝ ළමා කාලේ ළමයින් විදියට ඇති නොකරගත යුතු ආසාවල් පසුපස ඒගොල්ලෝ හඹා යන්න පටන් ගන්නවා. එඳ අරමුණක් තියෙනම් ඒ අරමුණට කැමති වීම ඒකට ඔබ උද්‍යෝගිමත් වීම මිසක ඊට පරිබාහිර දෙයට ඔබ ආශාවන්ගෙන් මුසපත් වුණොත් ඔබ අසමාත වෙන බව තේරුම් ගන්න. ඔබේ ජීවිතය ඒ ඔස්සේම අඳුරකට යන බව තේරුම් ගන්න. පස්සේ දුකටපත් වෙන්න වෙනවා ඒක. ගොඩක් විඳවන්න. එන්න සද්ධර්මය පුහුණු වෙන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අපට අවබෝධයට බාධක ඒ කියන්නේ තේරුම් ගන්න බාධාවක් වෙන මනෝභාවයක් ලෙස අපි අඳුර ගන්න ඕනි කාමච්ඡන්දය. ඒක අඳුර ගන්නවා. ඒක අඳුරගත්තම ඒක යෙදෙන අවස්ථාවේදී අපට පුළුවන්කම තිබෙනවා පුළුවන් තරම් අයින් කරගන්න. අඳුරගන්න. මම හිතනවා ඒ කාරණාව යම් දුරකට ඔබට දැන් පැහැදිලි කියලා. දෙවැනි කාරණේ ව්‍යාපාද. ව්‍යාපාද තරහ කියන එකනේ. ව්‍යාපාද කියනකොට ඇත්තටම ටිකක් තරහෙත් උපරිමේ වගේ. අකමැත්තෙන් පටන් ගන්නෙ. අපි කාට හරි අකමැති වෙනවා. අකමැත්තේ දිගටම හිටියොත් ඒක ගැටෙන සුළු බවක් තරහක් බවට පත් වෙනවා. තරහේ උපරිමයට ගියාම මනසේ වැඩෙන ධර්මයක් තමයි කොහොමද? ව්‍යාපාද නසන්නම වනසන්නම ඕනේ. අනෙතෙන්ට ගියාම අවබෝධය දුර්ලභ වෙනවද නැද්ද? දුර්ලභ වෙනවා. අවබෝධ කර ගැනීම දුෂ්කර වෙනවා. අධික තරහා දාගත්තු උග්‍ර තරහෙදි දේවල් වැටහෙන්නේ නැහැ. උග්‍ර තරහ තියන අයට කොච්චර දේවල් වරදිනවද? ගන්න තීරණ කොච්චර වැරදිලා තියෙද උග්‍ර ද්වේෂයෙන් හින්දා. ඒ හින්දා ඔබ ව්‍යාපාද කියන தත්වෙට තරහ වාදනය වෙනකොට නිකන් අර ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සාමාන්‍ය තරහ නෙමෙයි. අර ශනිකව ඇති වෙන කෝපය නෙමෙයි. ඒක අර ඇතුලේ තියාගෙන ටිකක් පැහැව නේද? යමක් අයින් කරන්න ඕනි කියන තැනට ඒක වෙන්නේ. කාමච්ඡන්දේ ස්වභාවය කැමැති එක ලබා ගන්න ඕනි කියන එකනේ. ව්‍යාපාදයේ ස්වභාවය මොකද? අකමැති එක අයින් කරන්න ඕන. එයා නැති වෙන්න ඕන. ඒ දේ නැති වෙන්න ඕන. එතෙන්ට අපේ හිත ආවට පස්සේ අපිට එතනින් එහාට තියෙන අඳුරක් තමයි. එතනින් එහාට අපි කරන කියන ඒවා එකක්වත් ආලෝකයෙන් ඉඳන් කරන කියන ඒවා නෙවෙයි. ඒක ඒ තරහේ අපි උමුතු වෙනවානේ. ඒ ගැඹුරු බරපතල ද්වේෂයේදී අපි වියරු තත්වයකට අපි ගමන් කරනවා. මිනිස්සු ශාප කරන තැනට එනවා. ඒ කියන්නේ දුර්වල නන්නේ. බලවත් නම් වෙන උපායන් හරි යොදන තැනකට එනවා. දැන් දේවදත්ත හාමුදුරුවන්ට දරුණු ලෙස ඒ මනෝභාවය ආපු හින්දා එයා බුදුහාමුදුරුවන්ට දුනුවායෝ ලව්වා විද්දවන්න බැලුවානේ. අල්ලස් දීලා විද්දවල මරා. ඒ මනෝභාවය ආවන් එහෙම තමයි. ඊළඟට ඒක හරි කිය නැති වුණාම නාලාගිරි කියන හස්තියෙකුට රාපවුවලා එයා ලව්වා බුදුහාමුදුරුවෝ වඩින මාර්ගයේදී පාගලා මරවන්න හැදුවා. ඒකක්වත් හරි ගියේ නැති වුණා. තමන්ම ගල් පෙරලලා උන්වහන්සේ වඩින මාර්ගයේදී ගල් ගෙඩියක් තල්ලු කරලා දාලා උන්වහන්සේ මරන්න ඕනි කියන තැනට. ඒ කියන්නේ ඒ තරහේ ඇඟ කියන හේට්‍රඩ් කියන මේ මනෝභාවයේ උපරිමයට ගියා. ඒකට යට කරන නොකරන එක තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන අකුසලය තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන අයහපත්කම එයාට අවබෝධ වෙන්නේ නැහැ. අධික තරහේ. ඒ හින්දා ඔබට
සාමාන්‍ය තරහවල් එන්න පුළුවන්. සාමාන්‍ය අකමැත්තවල් එන්න පුළුවන් නේ. හැබැයි ඒක අර උපරිමයට වැඩෙන්න දෙන්න එපා කියලා මම ඔබට යෝජනා කරනවා. වැඩෙනකොට අඳුනගන්න. වැඩෙන වෙලාවේ අඳුරගන්න. ඒ වැඩෙන මොහොතේ ඔබ ඒ අඳුරගත්තොත් ඒක අයින් කරන්න, පාලනය කරන්න එතනම ඔබට අවස්ථාවක් හම්බෙනවා. මොකද ඔබ දැනුවත්. එතන කාරණාව වෙන්නේ අපි මේ මනෝභාවයට වසඟ වුණාම අපට එතනින් එහාට ඒකේ වෙන දේ අපේ නුවණට අහු වෙන්නේ නැතු. අපිට ඒක දැනුවත් වෙන්නේ නැතු. ඒ ව්‍යාපාදය නිසා අපි නාස්ති වෙන එක. අර දේවදත්ත හමුදුරුව ගැන ගුත්තිල කාව්‍යයේ ලියලා තියෙන එකයි. ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොප්පුර. දේවදත්ත හමුදුරුවෝ නිවන් දැක්කේ නැත්තේ එකම පන්සලේ ඉඳලා බුදුහාමුදුරුවොත් එක. බුදුහාමුදුරුවන්ගෙන්ම බණ ඇහුවත් එයා නිවන් දැක්කේ නැත්තේ ඇයි කියලා කියනවා. ඒ හේතුව තමයි වෛරය, ක්‍රෝධය නේ. බැඳගත්තු තරහ නේ. පලි ගන්නවාමයි කියන එක. ඒකෙදි කොහොම හරි අයින් කරනවා කියන එක. කොහොම හරි අයින් කරනවා. එතෙන්ට ජීවිතේ සමහර අත්දැකීම් වලදී ඔබටත් මේ මනෝභාවය එන්න පුළුවන්. ඒ ගැන කල්පනාකාරී වෙන්න. මොකද සම්බුද්ධ ශාසනයක්ම මගහැරෙන්න පුළුවන් එවැනි මනෝභාවයක. දේවදත්තන්ට උනේ ඒකනේ. ඒ හමුදුරන්ට පාරමී පුරලා තියෙනවා සරියුත් මුගලන් දෙනමට වඩා නිවන අවබෝධ කරගන්න. පාරමී කාලේ ඒ දෙපළගේ. තා දීර්ඝයි. සරියුත් මුගලන් දෙනමට වඩා දීර්ඝ කාලයක් දේවදත්ත හමුදුර පාරමී පුරලා තිනවා. නමුත් අර කච්චපුට වෙලෙන්දාට වෛර බඳිනවා සේරි වාණිජ විදියට නේ. ඒ හදාගත්තු මනස තමයි එයාට ඒ යන්න තිබිච්ච උතුම් ගෞතම බුදු සසුනේදී ලබන්න තිබිච්ච උතුම්ම ඵලය බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා එකම පන්සලේ ඉන්න හම්බ වෙලා බුදුහාමුදුරුවෝ කියන ඒවා නිතර අහන්න හම්බ වෙලා එයාට ඒක අහුුනේ නැහැ, තේරුනේ නැහැ. ඒක අවබෝධ කරගන්න යාට බැරි වුණා. අපිට මේ ලෝකෝත්තර ධර්ම මාර්ගය අවබෝධ කරගන්න ඒ විදියට දේශකයින්ට ද්වේෂ කිරීම සහ දේශනාවට ද්වේෂ කිරීම නේ. ඒ දෙකම බලපන්. දේශකයින්ට ද්වේෂ කරනකොටත් දේශනාව තේරෙන්නේ නැහැ. දේශනාවට ද්වේෂ කරනකොටත් දේශනාව තේරෙන්නේ නැහැ. ඒ ද්වේෂය දෙපැත්තටම වැඩ කරනවා. සමහර ලාවට කියන එක්කෙනාට අකමැති හින්දා කියන දේ අහුවෙන්නේ නැත්තේ. සමහර වෙලාවට කියන එක්කෙනාට කැමති වුණත් කියන දෙයට කැමති නැත්තම් එතකොටත් අවබෝධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ දහම් මඟ පුහුණු වෙද්දි විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් ඒවා අපිට අවබෝධ වෙලා නැත්තේ ඔය ප්‍රශ්නේ. තාම හොඳ දේවල් අපිට ඇහිලා නැතු තියෙනවා. තාම හොඳ දේවල්. වටින උපදෙස්. ඔය අතන තේරෙන උදාහරණයක් ගත්තොත්. දැන් ලංකාවේ තාත්තලා සිංහල තාත්තලා ගොඩක් ඇත්තටම මේ තාත්තලට අවවාද දෙන මේ තාත්තලා දරුවන්ට අවවාද දෙන ගොඩක් අඩුයි නේද? අඩුයි නෑ නෙමෙයි. ගොඩක් තාත්තලා දරුවන්ට එහෙම කතා කරනවා හැමෝම නෙමෙයි. ඉඳලා හිටලා තාත්තලා කතා කරන්නේ දරුවන්ට ටිකක් බීපු දවස්. මං හදේ නේද ටිකක්. මං හිතනවා මං ටිකක් හරි කියලා. එන එක හැම ගෙදරකටම අදාළ නැහැ. ගොඩක් තාත්තලා ඔබට මතක නම් ඔබලාට ලොකුම අවවාද ටික දීලා තියෙන්නේ ඒගොල්ලෝ මේ ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ බීපු වෙලා. හොඳ ඒවා කියන්නේ. කාමමගත ඒවා. ඉතින් අපි ඒගොල්ලෝ මේ බීලාවිල්ලා අපිට කියනකොට අර යන්න එපා, රහන්දියේ ඉඳලා අහුවෙන්න එපා, අසුරු කරන්න එපා. මම දන්න හින්දා කියන්නේ
එහෙම කියනකොට අපි අහන් ඉන්නවද හොඳයි තාත්තේ තේරෙනවා කියලා. අපි උපරිම ඉන්න පුළුවන් විනාඩි 2යි යන්න. අපි යව මගන්නවද නැත්? මගන්නවා. කුස්සියට යනවා. අම්මා ඉන්න හරියට. අම්මා ඉන්න තැනට ගිහින් අපි කියනවා අරයා කුණු වෙන්න බීලා ඇවිල්ලා අපිට කියනවා. ඉස්සෙල්ලා එයා හැදෙන්නේ නැහැ. අපි කියනවා. අම්මත් අපරාධ කියන්න බෑ ඒ වෙලාවට කියනවා ගණන් ගන්න එපා ඔය මිනිහා බීලා ඉන්නේ. එහෙම අපිට කියලා තියෙනවා. අපේ හිත හදලා තියෙනවා. එහෙම ගණන් ගන්න එපා කියලා. එතකොට දැන් එතාට මොනවද කියන්නේ? හන්දි ගානේ යන්න එපා. දන්න හින්දා කියන්නේ අසුවල් ඇසුරු කරන්න එපා. ඒක තමුන්ට ගැලපෙන්නේ. දැන් ඒවා එයා කියන නරක වාක්‍ය. ඒ වාක්‍ය වල මොකක් හරි වැරදි පණිවිඩ තියෙද? ඔබ බුද්ධ ධර්මෙත් කියලා තියෙනවනේ. පාටිරූපදේශ වාසෝච හරි තැනම ඉන්න නේ. වැරදි තැන්වල ඉන්න එපා. ඊළඟට අසේවනාච බාලානං නුසුදුසු අය අනුවණයෝ ගැලපෙන්නේ නැති මිනිස්සු අරමුණට කරදරකාරී මිනිස්සු ආශ්‍රය කරන්න එපා. බණට ඒව කියනකොට අපි සාදුකාර දෙනවා. තාත්තා කියනකොට බීලා කියනවා. එතන ප්‍රශ්නේ උපදේශෙ නෙමෙයි. එතන ප්‍රශ්නේ උපදේශකයා ගැන. උපදේශකයාත් එක්ක අපි ඉන්නේ තරහින් වුණාම උපදේශ කොච්චර හොඳ එකක් වුණත් තේරෙන්නේ. ඒක හොඳයි කියලා හිතෙන්නේ. හිතන්නේ ඒක ඇතුලේ අපිට කරදරයක් කරනවා කියලා. හිතන්නේ ඒක ඇතුලේ අපිට වැරදි දෙයක් සම්නිවේදනය කරනවා. ඒ තේරෙන්නේ නැත්නම් අපිට අර එයා බීලා ඉන්න එකත් එක්ක හටගෙන තියෙන තරහයි. ළමයාට තේරෙන්නේ නැත්තේ අම්මට තේරෙන්නේ නැත්තේ ඒක ඇතුලේ තියෙන තරහයි. කොහොමත් ඒ බොන එකට නම් ලංකාවේ කාන්තාවෝ ගොඩක් අය අධික ලෙස දේශ කරන වෛර කරන එක. අකමැති මේක. මම ඔබට යෝජනා කරනවා ඒ නොබී උනන්දු කරන එක හොඳයි. හැබැයි බොනවා කියන එකට වෛර කර කටයුතු කරන්න ගත්තොත් නම් කවුරුක්වත් එකෙන් ගලවන්න බැහැ. වෛරෙන් ද්වේෂයෙන් ඒක මත ඒ පුද්ගලයාව කොන් කිරීමෙන් ඒ කාරණාව මත ඔහුව නොසලකා හැරීමෙන් එවැනි හැසිරීමකින් නම් කවදාවත් බොන කෙනෙක් නොබොන කෙනෙක් කරන්න නම් හරිම අමාරුයි. මොකද එහෙම මිනිස්සු බොන එක අතාරිනවා නම් බනින හින්දා හෝ රණ්ඩු කරන හින්දා මේ වෙනකොට ලංකාවේ අරක්කු බාර ඔක්කොම වහලා. මොකද එච්චරටම ලංකාවේ කාන්තාව සාප කරනවානේ. බොන අයට බනිනවා සාප. කවුරුත් බොන එක නවත්තලා නැහනේ. තව බාර දානවා. තව නිෂ්පාදනය වෙනවා. ඒක මොකුත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි අරක්කු වලින් විතරක් තමන්ගේ සිගරට් අරක්කු වැනි මත්ද්‍රව්‍ය මත්වතුර වලින් විතරක් තමන්ගේ සැමියා වළක්වා ගැනීම ඔහු සීලවන්ත කිරීමක් ලෙස ගන්න එපා. ඔහු ප්‍රාණඝාතයෙන් වළක්වා ගැනීමත් ඔහුට සීලවන්ත වෙන්න උදව් කිරීමක්. ඔහු හොර වැඩවලින් වළක්වා ගැනීමත් ඔහුට සීලවන්ත වෙන්න උදව් කිරීමක්. ඔහු වැරදි කාමයෙන් සහ බොරුවෙන් වළක්වා ගැනීමත් ඔහුට සීලවන්ත වෙන්න උදව් කිරීමක්. වැඩි ප්‍රමාණයක් අය උනන්දු වෙන්නේ තුන්වෙනි සිල්පදයේ රැකව ගන්න සහ අන්තිම එක ආරක්ෂා කරගන්න. ඒ දෙකෙම යාට පාඩු වෙන ඒවා. අනිත් එකේ වයින් අපායේ ගියාට එච්චර ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ගෙවල් වල සර්පය වෙමාව මරන්න පාවිච්චි කරන්නේ මිනිස්සුයනේ කොහොමද? ඔස්සට තියලා හරි තද කරගෙන කෑ ගහනවා මෙන්න එයි කියලා. එතකොට පොල්ලක් අරන් එන්න ඕන. ඊට පස්සේ පාණාතිපාතාවල ආදීනව කියන බණක් එහෙම යන වෙලාවට ඇඟිල්ලෙන් අයින්ව අහගන්න. එයාට මතක නැහැ එයාත් කොස්සට තියපු බෝනසම ඇරුවේ එයාගේ මහත්තයා. ගොඩක් අයට ඒ
කොච්චර කට්ටද යති. හොඳ කට්ට જાතියක්. හොඳට තේරුම් ගන්න ජීවත් වෙන්න. ගොඩක් ඒවා අපිට තේරෙන්නේ නැහැ. අපි තරහින් වෛරෙන් අපිට ඕනිකම කරගන්න තේරෙන්නේ. ඒකයි අපිට විසඳන්න බැරි වෙලා තියෙන බොහෝ ප්‍රශ්න. අපි හදාගෙන තියෙන තරහ වෛරය මත යම් කාරණා මත ඔක්කොම තියෙනවා. හැම දේම තියෙනවා. පේන හැම සිද්ධියක්ම ඒ කෝණින් විතරයි පේන්නේ. වෙන කෝණකින් පේන්නේ නැහැ. තරහ ක්‍රෝධේ බලවත් වෙච්ච අයගේ තියෙන අවාසනාව ඒක. ඒක අවාසනාව. මට කියන්න මට තරහ යන්නේ. ඒක ව්‍යාපාද මට්ටමට ගේන්න මම දෙන්නේ. මොකද ඒක આવොත් ඒක ඇතුලේ මම දන්නවා මම අසමත් වෙනවා. මම උත්සාහ කරන්නේ තියෙන දේශයක් පුළුවන් උපරිමයෙන් නැති කරගන්න. ඒක පහසු කාරණයක් නෙමෙයි කාර්ය දුෂ්කර දෙයක්. ඒ උනත් අපි කවුරුත් අපිට ගොඩක් වරදින ප්‍රධාන තත්වයක් තමයි මේ මනෝභාවය දිගින් දිගටම සක්‍රියව තිබීම. අර හරියට ගිනි කන්දක් සක්‍රිය වුණා වගේ. ගිනි කඳු සක්‍රිය වුණාම නිතරම ලාවා ගලනවා. පුපුරු උඩට විසික් කරනවා. පලාතෙම දුමාරෙන් වැහෙනවා. ඒ වගේ තමයි අධික ද්වේෂයනේ. අධික තරහ අපේ මනස ආක්‍රමණය කරාම හැම තප්පරයකම අපිව මොඩේක් කරනවා. හැම තප්පරයකම අපි අනුවණය කරනවා. හැම තප්පරයකම අපි බාලයෙක් කරනවා. තන නොතන තේරෙන්නේ නැති මිනිස්සෙක් කරනවා නේ. කලයුත්ත නොකලයුත්ත නොතේරෙන මිනිස්සෙක් කරනවා අපිව. ඉතින් ඔබට වරදින්න පුළුවන් බොහෝ දේ මේ මනෝභාවයෙහි වහලෙකුණා. ඒ නිසා ඒ ගැන ගැඹුරු අවධානයක් යොමු. ගොඩක් දේවල් මගහැරුණු ප්‍රධාන හේතුවක්. තරහෙන් බැලීම, තරහෙන් හිතීම, නේ? තරහෙන් සාකච්ඡා කිරීම, තරහෙන් අහුම්කම් දීම. මේවා අපිට ගොඩක් හොඳ දේවල් මගහැරුණු ප්‍රධාන හේතුවක්. මේවා අපේ මනසේ ඒ අවස්ථාවල ඒ විදිහට යෙදෙනවා. හොඳට ඒව වටහා ගන්න. වටහා ගත්තොත් චුට්ටි හරි ගැලවීමක් හොයාගන්න. බොහොම පොඩි හෝ සැනසෙල්ලක් මෙයාට ලබන්න පුළුවන් මේව තේරුම් අරගෙන ඉන්න අයට. පොඩි හෝ සැනසෙල්ල අත්විඳින්න පුළුවන්. ඒක තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය. තීන මිද්ද. laziness and sleepiness කියන එක නේ. තීන මිද්ද. කම්මැලිකම සහ නිදිමත. අපට ධර්මය අවබෝධ කරගන්න තිබෙන ප්‍රධාන බාධාවක්. අපි කම්මැලි නම් අපිට නිදිමතයි. ඒ දෙකම එන්නේ කොතෙන්ද? හිතට. සිතේ සහ සිතුවිලි වල තමයි මේ කම්මැලිකමයි නිදිමතයි වර්ධනය වෙන්නේ. ඇඟේ එකක් නෙවෙයි ඇත්තටම. ඇඟ හේතු වෙන්න පුළුවන් සිතට මේ මනෝභාවය එන්න. කියන්නේ ඇඟ ගොඩාක් මහන්සි නම් අධික ලෙස වෙහෙසිලා නම් හිතට නිදිමත ගතියක් එන්න පුළුවන්. කම්මැලි ගතියක් එන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට සිතේ කම්මැලිකම නිදිමත යනු අපි කරමින් ඉන්න දෙයට අපේ තියෙන කුමක්ද? අකමැත්ත. හරියටම අලීන සාක්ෂනේ. ඒකට නොඇලීම. අනක් ධර්මයක් අහන වෙලාවට ඒකට ඇලීමක් නැත්තම් වහාම නිදිමත එනවද නැද්ද? ඉතින් හොඳට සූදානම් වෙලා වාඩි වුණාට ඒකට මනස හරියටම එකතු කරේ නැතොත් විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත වේලුණු ගොරකටක් වගේ අපි උකුලට ඔළුව වැටෙන්න පටන් ගන්නවා නේ. අපිට කාටත් වෙලා තියෙනවා. ඒ නොඇලීම නේ. ඒකට ඇලෙන්නේ නැත්නම්. හැබැයි එයාම මූවි එකකට
ටෙලි ඩ්‍රාමා එකකට කටත් අරන් බලන්න ඉන්නවා. කිසිම නිදිමතක් නැති. අපි හිටියත් ලංකාවේ තියෙන චාරාවල් ටික ඔක්කොම බලන අයත් ඇති නේද? හිටියත් ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ඉතින් පටන් ගන්න වෙලාවට සූදානම් වෙලා ඉන්න අය ඉන්න පුළුවන්. ඒ ඇඩික්ට් වෙච්ච තියෙනවනේ. ඒවට නිදිමත. රැඳ ගොඩ හරියක් වෙනකන් වුණ ඉන්න පුළුවන්. ඒ අපි ඕන කෙනෙක්ට එහෙම තමයි. අපි ඇඩික්ට් වෙච්ච එකේ ඉන්න පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක්වත් කැමති නැති එකක් නම් එතන අපිට හරිය නිදිමතයි නේ. වැඩවලත් එහෙමයි, ඇහුම්කම් දීමත් එහෙමයි, කියවීමත් එහෙමයි නේ. එතකොට දැන් මේ පරද්දන්න තියෙන ක්‍රමය මොකක්ද? කැමති වීමෙන්දනේ. තමන් කරන එකට තමන් කැමති වෙන උණු ගමන් නිදිමත නැහැ. වෙන නිදිමත පරද්දන ක්‍රමයක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. ඒකට කැමති වෙන්න. ඔබ බණ අහන්න කැමති වෙන්න. එතකොට ඔබට නිදිමත නැති වෙයි. ඔබ ඉගෙන ගන්න කැමති වෙන්න ඔබගේ අධ්‍යාපන කටයුතු වලට. එතකොට ඒක නිදිමත නැතුව ඔබට ලස්සනට කරන්න පුළුවන්. නිදිමත එන්නේ ඒකත් එක්ක. අකමැත්ත එක්ක. වැඩි. තව තියෙනවා තව ඒක නිදිමත කියලා නෙමෙයි. ඒකට කියන්නේ බුද්ධිමත්ත කියලා. පාලියෙන් කියන භත්ත සම්මදෝ කියලානේ. බත්මත භත්ත සම්මදෝ කියන්නේ ගොඩාක් කෑපොත් භෝජනේ මත්ඤ්‍යතා නැති වුණොත් ඒ කියන්නේ ආහාරයෙහි ප්‍රමාණය නේද දන්නේ නැති වුණොත් මාත්‍රාව ඉක්මවුවොත් එතකොටත් අපිට නිදිමතයි. ඒ හින්දා කොහොමත් සිංහල කෑම කාපු ගමන් නිදිමත එනවා. ඒ හින්දා ඒව ටිකක් වේල පහක 10-11 වෙලා කන්න හොඳ જાතියක් නෙමෙයි අත් වශයෙන්ම සිංහල අයගේ කෑම. අපේ කෑමනේ. මොකද ඒවයි තියෙන තෙල් තට්ටුව, මිරිස් තල්ලි, ලුණු ඒ ඔක්කොම ටික ගත්තම අත් වශයෙන්ම 6 විතර වෙනකොට කාලා තව පැය 3ක්වත් අඩුම ඉන්න ඕනේ. ඒ චුට්ටක් හරි දිරවල හිතා ගන්න. නැත්තම් අපිට කාපු බත් අහුරු වගේම පෙති අහුරුත් බොන්න දවසක් අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන්ම ඒක ආය නවත්තන්න නම් හම්බෙන්නේ නැහැ. මොකද අපේ කෑමවල එහෙම එකක් තියෙනවා. මේකේ අපි කෑම ගන්න වෙලාවත් හරි කෙටිනේ නේ. දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ ඕස්ට්‍රේලියානුනේ ඒගොල්ලෝ ඩිනර් එහෙම ගන්න ගොඩ වෙලා ගන්න. හැබැයි ඒගොල්ලන්ට ඩිනර් හදන්න එච්චර වෙලා යන්නේ නැහැ. විනාඩි 15කින් විතර ඔවුන් ප්‍රාමාණික ආහාර වේලක් හදා ගන්න. පැය දෙකක් විතර ඒගොල්ලෝ කනවා ඒකනේ. අපි පැය දෙකක් විතර හදලා විනාඩි 10ක් කනවා. රවාගෙන කනවා, ඔරෝගෙන කනවා. අපි වෙනස් જાතියක් කොහොමද? ලෝකයේ අනිත් අයට වඩා අපි ගොඩ වෙනස්. අපි ගොඩ උයන්න වෙලාවකට කන්නේ ඉච්චර වෙලාව ගන්න. අපිට ඉක්මනින් කාපු තරමට සතුටුයි. මම ඔබට යෝජනා කරනවා. අදුම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඒක හරි ඉගෙන ගන්න. හරියට වෙලාව අරන් පවුලේ සමාජිකයෝ එක්ක හොඳ සාකච්ඡාවක් ඇතුව නේද? කතා බහක් ඇතුව සතුටින් අඩුම රැය කෑමවත් කන්න මට්ටමට මෙහි ඇවිල්ලා හරි ජීවිතය හදන්න. ඒක ලංකාවේ මිනිස්සු ගෙවල් වලට ලයිට් ආවම ඇතරියා. කුපිලාම් ප්‍රතිවිච්ච කාලේ එහෙම කෑවා. අපි ලයිට් ආවම හැම මිනිහම වෙන්වුණු එකනේ උනේ. එකතු වෙලා කාපු එක නැති කරගත්තනේ සිංහල මිනිස්සුන්ගේ ගෙවල් වල. තාත්තා එක වෙලාවකට අම්මා තව වෙලාවක ළමයි නේන වෙලාවට. හැබැයි කුප්පි ලාම්පුවෙන් ඉඳපු කාලේ අපි එහෙම උනේ නැහැ. අපි කාටත් තිබුණා කණ්ඩ වෙලාවක් නේ. ඒක මේ රෑ 9-10 වෙලා නෙමෙයි. ඇඳිලි වැටෙන්නකල්. එහෙමනේ කිව්ව ඉස්සර. ඒ හින්දා අපේ පැරණි මිනිස්සුන්ගේ
ආයුෂ ඉතා අධිකයිනේ. හොඳ සෞඛ්‍ය සම්පන්නයි මිනිස්සු. අපේ 80 90 ඉඳපු අත්තම්මලා සියලගේ රහස ඒගොල්ලෝ වේල පහින් කෑම කාලා තව පැය දෙක තුනක්වත් ඔය තියෙන වැඩක් පළක් කර කර හිටියා. අපි නාස්ති වුණානේ ගොඩක් මේ පහුගිය අවුරුදු 30 40. ජාතියක් විදියට ගොඩාක් නාස්ති වුණානේ සිංහල මිනිස්සු. එක නාස්තියක් තමයි එක විනාශයක් තමයි සිංහල මිනිස්සු රෑ 10 11 වෙලා ඔය මේ ශනික ආහාරනේ සහ අධික පිටිසහිත ආහාර ගිල දමන්න පුරුදු වෙච්ච. ඔබට ලංකාවට ගියාම දකින්න හම්බෙයි ඕස්ට්‍රේලියාවේ මොන කඩදනේ. ලංකාවේ තියෙන කොත්තු කඩ පහමානෙන් පස්සේ මුළු රටම ටක ටක දානවා. මම මේ කවුරුන් හරහා බනට යනකොට මුළු හැම ටවුමකම ඒ කොත්තු නාදය රැව් දෙමින් තියෙනවා. මුළු රටම කොත්තු කන තත්ත්වයක් නම් තියෙන ඒ වරන් ගන්න මිනිස්සුත් ඇත්තටම ගෙවල් වලට යන්නේ 9 10. ඒව කාලා නිදියන ළමයි උදේ කොහොම නැගිටින්ද? ඒවා කාලා එක පැයක්වත් අවදියෙන් ඉන්න බෑ මිනිස්සුන්ට. එක්ක රයිස් කියන්නේ. ඒ සහෝදරයට තේරුම් ගන්න. අපිට ඒ බත්මත කියන එක අපේ ජාතිය නාස්ති කරපු එකක්. අපි දුර්වලව කරපු එකක්. අපි පිරිහවපු එකක්. ඒ හින්දා පුළුවන් උපරිම ඒක සෞඛ්‍ය සම්පන්නව ගන්නනේ. බුදුහාමුදුරුවෝ නම් අපිට ඉගැන්නුවේ නොගෙනම ඉන්නවා නම් හොඳයි කියලා. ඒ බේත් ගන්න එක්කෙනෙකුට එහෙම ඉන්න බෑ. බේත් බොනවා නම් ආහාරයක් ගන්නම ඕන, ගිහි වුණත් පැවිදි වුණත්. අනිවාර්යයි. නමුත් ගන්නව නම් ආහාරයක් ඒකටත් වෙලාවක් ඒකේ ප්‍රමාණය දැනගන්න. ප්‍රමාණය. නැත්තම් අපි නාස්ති වෙනවා. ජාතියක් විදිහට නාස්ති ලෙඩ වෙනවා. එන්න ඒ කාරණාව ඔබ තුන්වෙනි කරුණනේ තීන මිද්දයට අදාළව එකක් තේරුම් ගන්න කොහොමද? කොහොම කුසල ඡන්ද. කුසල ඡන්ද කිව්වේ කුසලයට තියෙන කැමැත්තනේ. කුසල ඡන්ද කිව්වේ කුසලයට තියෙන කැමැත්ත. කුසලයට තියෙන කැමැත්ත තමයි කුසලයෙහි ඇලීම වැඩි කරලා නිදිමත නැති කරන්නේ. කම්මැලිකම නැති කරන්නේ නේ. කුසලයට තියෙන කැමැත්ත. ඒ නිසා ඔබ ඒක හොඳට අවබෝධ කරගන්නට ඕන. Tamanට ඕනම විෂයකට කැමැත්ත ඇති කරගත්තොත් ඒ විෂයේ තේරුම් ගන්න පුළුවන්. එච්චරයි. සරලව ගොත් එච්චරයි. ඕනම එකකට කැමැත්ත ඇති කරගත්තොත් නිදිමත නැතුව ඒක තේරුම් ගන්න. කැමැති නැත්නම් ඒක ඇතුළේ නිදිමතක් එනවා. කොයි දෙයක්? සාමාන්‍ය සාකච්ඡාවක් වුණත් නේ. අකමැත්තෙන් කරන සාකච්ඡා තියෙනවා. නිදිමතේ තුන්වෙනි බාධකය. අවබෝධයට තියෙන තුන්වෙනි බාධකය. හතරවෙනි බාධකය අපි අසමර්ථ කරන. හතරවෙනි බාධකය තමයි උද්දච්ච කුක්කුච්ච. restlessness and worry කියන එක නේ. උද්දච්ච. දැන් ගොඩාක් අය හිතනවා මේ උද්දච්ච කියලා කියන්නේ උඩඟු, ආඩම්බර. එහෙම එකක්. මොකද අර ලංකාවේ බයින්නකොට බයින්නේ නේද? මහා උද්දච්ච මිනිස්සයා කියලා. සිංහලෙන් තමයි බනින්නේ. ඕස්ට්‍රේලියාවේ හිටියත් බනින වෙලාව. අනිත් හැම වෙලාවෙම ඉංග්‍රීසියෙන් හිටියට බනිනකොට සිංහලෙන් බනින්න අපි දන්නවා. මොකද අපි දන්නවා ඇඟට පතට දැනෙන්න නම් සිංහලෙන් බනින්න. දැන්න මිනිහටයි ඇහුණු මිනිහටයි දෙන්නටම සනීපයි එතකොට. හරි එකක් එක. උද්දච්ච කියන්නේ එහෙම එකක් නෙමෙයි. උද්දච්ච කියන්නේ උඩඟු ආඩම්බර කතාවක්. නොසන්සු. අපේ මනස හරියට කැළඹුණු වතුර වලක් වගේ. තවදුරටත් ඒ වතුර වලේ ඇතුළ පේනවද? පේන්නේ නැහැ. අන්න ඒක තමයි නොසන්සුන් කිය උද්දච්ච. ඒ වගේ තත්ත්වයක් හිතේ ආවම අපේ මනස බොහෝම ව්‍යාකූලයි. කැළතුණු වලක් වගේ.
අභිධර්මයේ උපමාවක් දෙනම ඒකට අලු ගොඩක් කැවිස්සුනා වගේ දුමක් නේ. දුමාරයක් අලු ගොඩක් ගමන් කරනවා වගේ අපට ඉදිරියේ එතනින් එහාට ටික පේන්නේ. පේනවා පැහැදිලි. අපිට ගොඩාක් තීරණ ගනිද්දී මේ අපැහැදිලි නොසන්සුන්කම ඇතුලේ අපි වරද්ද ගන්න තියෙන ඉඩ කඩ වැඩි. මාර්ගවල සඳහන් කරනවා ඉදිරිය අපැහැදිලි නම් ඉස්සර කරන්න එපා. ඒ මොකද හේතුව ඒ අපැහැදිලි වෙලාවේ ඉස්සර කිරීම යනුම අනුතරද නැත්? අනුතරක්. උද්දච්ච තත්ත්වයේ මනසේ ආවමත් එහෙම. අපේ මනසේ ඒ කියන්නේ නොසන්සුන්කම ආවම ඒ නොසන්සුන්කම එනවා මොනවින්දද? කාමච්ඡන්දේ. ව්‍යාපාදේ. තීන මිද්දෙහිඳ. තේරුණානේ? ආශාව හින්දා, තරහ හින්දා, බය හින්දා ඒ නොසන්සුන්කම එනවා. ඒ නොසන්සුන්කම කියන එක අහඹයක් ලෙස කඩපාත් වෙන එකක් නෙමෙයි. අර අපි අඛණ්ඩව පවත්වාගෙන යන මනෝභාවයන් ටිකම අපේ නොසන්සුන්කම වර්ධනය කරනවා. නොසන්සුන්නේ. අපි කියන්නේ මම එක්සයිට් වෙලා ඉන්නේ. එක්සයිට් වෙලාවට හා කියන්නවත් බෑ කියන්නවත්. එක්සයිට් නේ. ඒ එක්සයිට් එක පැය ගණන් තියෙන එකක් නෙමෙයි. ඒක චේන්ජ් වෙනවා. ගොඩාක් වේගෙන් වෙනස්. ඒක යනකම් ඉන්න. මොකද මේ නොසන්සුන්කමේදී හා කියපුවත් ප්‍රශ්න බෑ කියපුවා. ඔබ දන්නවා ඔබට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ කියන්නේ කොච්චර පැටලිලා තියෙද කියලා නේ. ඒ හින්දා ඔබ තාම කල්පනාකාරී වෙන්න එහෙම නොසන්සුන් වෙන ආසාවල් වැඩි වුණා. ඉතින් එහා අධික තරහෙදී නොසන්සුන් වුණාම අපි ප්‍රතික්ෂේප කරන ඉවර කරන්න යන්නේ නැති. කලබල වෙනවා. කලබල වෙලාව කියන්නේ නොසන්සුන් වෙලාව කියන්නේ හොඳ නුවණක් ලැබෙන වෙලාවක්. හොඳ තීන්දුවකට සුදුසු පරිසරයක් නෙමෙයි එතන තියෙන්නේ. අහන එක, පෙනෙන එක, දකින්න එක හරියට ග්‍රහණය වෙන්නේ. හරියට අහුවෙන්නේ නැහැ අපිට. ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක තමයි තුන්වෙනි හතරවෙනි කාරණේ එක කොටස. උද්දච්ච නොසන්සුන් මනස හිතේ සිතුවිලි නොසන්සුන්කම. ඊළඟ එක කුක්කුච්ච. ඒකේ තව කොටසක්. ඒ දෙක එකට යන්නේ පසුතැවීම. පසුතැවීම. ඒක දේශ මූලිකයි නේ. උද්දච්ච නොසන්සුන්කම දේශේ මුල් වෙලා එන එකක් ලෙස පෙන්නනවා. ඊළඟට පසුතැවීම කියන එකත් නේද? පසුතැවීමත් දේශ සහගතයි. අපි පසුතැවෙන්නේ මොනවා ගැන හිතනද? කරගන්න බැරි වෙච්ච හොඳ වැඩ ගැන. එතකොට එන්නේ තරහනේ. තරහ මුල. කරපු නරක වැඩ ගැන. කරපු නරක වැඩ ගැනයි කරගන්න බැරි වෙච්ච හොඳ වැඩ ගැන. එතකොට ඉන්නේ පසුතැවිල්ලනේ. දැන් මේ රටට දරුවෝ එක්ක ඉන්න ආපු අම්මා කෙනෙකුට පසුතැවිල්ල එන්න තියෙන ඉඩකඩ වැඩිද නැත්? වැඩි. මම කිව්ව මෝඩකමක්. කිව්ව ගොම්කමක්. පසුතැවිල්ල වැඩි. පසුතැවිල්ල අනිවාර්යෙන් වැඩි. මොකද හේතුව යාගේ ජීවිතේ නැති වෙනව නේද? යාට හිතනවා මට ලංකාවේ හිටියනම් මේ විදිහේ පින්කම් කරන්න තිබ්බා, මේ විදිහට මගේ නෑදෑයෝ එක්ක ඉන්න තිබ්බා, මේ විදිහේ තැන්වල යන්න තිබ්බා. දැන් මම ඉරකාරයෙක් වෙලා මොකද්ද මේ? මම විද්‍යාවට පස්සට වෙලා ඉන්නවා. ඕගොල්ලෝ නම් වැඩට හරි ගිහින් ඉන්නවා. එතකොට පසුතැවිල්ලෙන් හිටියොත් ඒ පසුතැවිල්ල විසින් මේ මොහොතේ තියෙන යහපත් තත්ත්වයන් එකක්වත් තේරුම් ගන්න එයාට උදව් වෙන්නේ නැහැ. මේ මොහොතේ එයාට යහපත් තත්ත්වයන් තියෙනවා. නමුත් යහපත් තත්ත්වය පේන්නේ නැහැ එතකොට. මොකද ඉන්නේ ආපු මෝඩකම. එතනට ගියොත් උද්දච්ච නේද? කුක්කුච්ච. පසුතැවිල්ල කරපු අයහපත් දේ ගැනයි නොකරපු යහපත් දේ ගැනයි. ඒකට සාමාන්‍ය ජීවිතේ වුණත් දෙයක් තේරෙන්නේ නැහැ. ඒ හින්දා
හොඳට වටහා ගන්න ඕනේ අපිට අපි අතීතයට ගියොත් ඕක තමයි වෙන්නේ. ඇත්තටම මේ කුක්කුච්චේ පදනම තියෙන්නේ වර්තමානයේ නෙමෙයි. කොහෙද? අතීතේනේ. අතීතේ තියෙන්නේ පද. අතීතයට හිතනකොට තමයි කුක්කුච්ච වැඩි අපිට. මෙහෙම වුණා, මෙහෙම කරා නේද? ඊට පස්සේ මට මං ගැන පසුතැවෙනවත් එක්කම ආයේ ද්වේෂයත් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ ද්වේෂයට තව හේතු අයත් හොයාගන්නවද නැද්ද? හොයාගන්නවා. දැන් අපිට නරක වැඩ කරන්න වීම ගැන තමයි මුලින් පසුතැවෙන්නේ. ඊට පස්සේ කවුරු හින්දාද මට නරක වැඩ කරන්න උනේ? තව ඒකට තමයි. එතකොට ඒගොල්ලෝගේ පැත්තටත් කොටසක් යනවද නැද්ද? ඒ පසුතැවෙන අය පසුතැවෙන්නේ එහෙමයි. ඊළඟට හොඳ ඒවා කරන්න බැරි වුණෙත් ඕගොල්ලෝ ඉඳලා නේද? ඕගොල්ලෝ ඉඳලා මේ වැඩේ කරගන්න බැරි වුණා. මේ වැඩේ කරගන්න බැරි වුණා. මේ වැඩේ කරගන්න බැරි වුණා. කුක්කුච්ච. පසුතැවෙන. ඒ කියන්නේ කරගන්න බැරි වෙච්ච හොඳ වැඩ ගැනයි කරපු නරක වැඩ. ඕක වයසක කෙනෙකුට විතරද? නෑ. ඕක කසාද බඳපු අයට නේ. තරුණ වියේ කසාද බඳපු අයටත් ඕක තියෙනවා. මට වැරදුනා. ගොඩක් අය වැරදුනා කියන්නේ මම අහු වුණා කියලානේ කියන්නේ. ඒ කියන්නේ ඉච්ඡර අහිංසකින්ද අහු වෙන්නේ. අපි කාට හරි අහු වෙන්නේ අර දැන් ලංකාවේ මිනිස්සු මේ එක කාලවල එක කෙනාට අහු වෙනවනේ නේද? ඒ කියන්නේ මූල්‍ය සමාගම් වල හරහා එන අයටත් අහු වෙනවා නේ. අහු වෙනවා. මූල්‍ය සමාගම් හරහා එන අයට අහු වෙනවා. ඒක කාලවලනේ. ඊළඟට විවිධ නක්ෂත්‍රාදී ව්‍යාපෘති වල එන අයට එක කාලවල අහු වෙනවා. මෑතකම අහුනේ අග්ගෙඩි විකුණනවා. දැකලා තියෙන්නේ නේද? ලංකාවේ අර ජයසංක විකුණන මහත්තයෙක්. එයාට අහු වුණානේ. ගොඩාක් අය එයාත් ඉරෙන්නේ. එහෙම මිනිස්සු අහු වෙනවා. එහෙම අහු වුණාම නේද? එහෙම අහු වුණාම සිද්ධ වෙන දේ තමයි අපි හිතනවා එහෙම අහු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ නරක හින්දා අපි අහිංසකයි. ඒක තමයි අපිට. ඇත්තටම කිව්වොත් අනිත් පාර්ශවය නරක වීම වගේම අපෙත් නරක ටිකක් තිබීම හින්දා තමයි අපි අහුවෙච්ච හැමතැනම අහුවෙන්නේ. අපි පොඩ්ඩක්වත් නරක නැති අය නම් අපි එහෙම අහුවෙන්න විදියක් එක්ක අපිට ආසාවක් වැඩි වෙච්ච වෙලාව. නේද? කසාද බඳලා සාමාන්‍යයෙන් 25 වෙනි අවුරුද්ද වගේ කියවන බොහෝ කාන්තාවෝ කියනෝනේ යාගේ මහත්තයාට අහු වුණා කියලා. හැම කාන්තාවම කියන්නේ මම බොහෝ කියන වචන විතරයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කියන එක තමයි මේ මං අහු වුණානේ කියන එක. කියනවා. අහු වෙන්නේ නේද? අහු කියන්නේ ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ අහුනේ ඒගොල්ලෝ ඒ වෙලාවේ මොකකට හරි වාසඟ වෙච්ච නිසා. ඒ කියන්නේ යාගේ ආසාවක් වැඩි වෙච්ච එකක් ඇතුලේ තමයි යත් අහුවෙන්නේ. එයා පොට්ටක්වත් අධික ආසාවක හිටියේ නැත්නම් එහෙම කාටවත් අහුවෙන්නේ නැහැ අතට. දැන් ඔය සල්ලි වංචා කරා කිය පස්සේ මිනිස්සුන්ට බනින හැම මිනිහම වැඩි ලාභයකට ආස වෙච්ච අයද නැද්ද? වැඩි ලාභයකට ආස වෙච්ච අය. ඒකයි මම කියන්නේ කවුරුත් අහිංසකම නෙමෙයි. කියන්නේ මිනිස්සු රවට්ටපු එක වැරද්දක්. ඒ මිනිස්සුන්ට වංචා කරපු එක අතිශයින් වැරද්දක්. ඒ වංචානිකයින්ට දඬුවමක් නෛතිකව හම්බ වෙන එකක් විය යුතුයි. ඒක ගැන මගේ කිසිම විවාදයක් මොකක්වත් නැහැ නේ. ඒක ඇත්ත. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ ඒ කවුරුක්වත් හරි අහුවෙන්නේ නේ. එහෙම අතීතයට සාප කරාට අතීතේ අනිත් අයට දොස් නැගුවට මතක තියාගන්න ඕනේ නේ. මේක ප්‍රශ්නයක් ඇති කියලා. නේද? ටිකක් අපි යාව වෙන පරිසරයකට කරන්නේ මේක ඇතුලේ රස්නේ මටත් රස්නේ නේ. අපි පොඩ්ඩක් හීටරේ පොඩ්ඩක් අඩු කරමු නේද? චුට්ටක් පොඩ්ඩක් රස්නේ තියෙන නිසා නේද? මම හිතන්නේ බබාට අමාරුයි පොඩි ළමෙක් නේ.
පොඩි ළමෙක් ඒ දරුවට අමාරුයි. මට දැනෙනවා ඒක ටිකක් අධික ලෙස රසණයක් එනවා මේක. ළමයෙකුට කොච්චර අමාරුයි. ඒ හරි. එතකොට අපි ඒක මේ තේරුම් ගමු ඈ. මොකද නැත්තම් මම ඒක දැනුවත් කරේ නැත්තම් ඔයත් ඒක ගැන රෝෂයක්. ඊට පස්සේ මේ කියන එක ආයෙත් තේරෙන්නේ නැහැ. එතනම ආපහු තේරෙන්නේ නැතුව යනවනේ. මම දන්නවනේ මිනිස්සු. ඒ කියන්නේ එතනම තේරෙන්නේ නැතුව යනවා. එතකොට ඔළුවේ වැඩ කරන්නේ. ඇයි කරන්නේ නැත්තේ? ඇයි නැත්තේ? සිංහල මිනිස්සු හිතන හැටි අපිට ඒ ළමයි කියලා හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේම නැති එක තමයි ඒ වගේ වෙලාවකට ඒ ළමයි කියලා. අපිට දැනෙන්නේ නිකන් අවුරුදු 45කම ඉන්නේ කඩනවා. ඒක තමයි අපිට ඔළුවට එන්නේ. එතකොට අපේ අර ක්‍රෝධය එනවා එක්කෙට. එතකොට හිතින් දත් මිටි කකා ඉන්න අපරාධනේ මේක තේරෙන්නේ. මම මේක කිව්වේ එක්ක රස්නේ අඬු වෙන්න ඕනේ එක්ක පොඩි කසිත තැනකට චුට්ටක් අරන් යන්න ඕනේ. නැත්නම් ඒක ප්‍රශ්නයක්. සමා වෙන්නේ. මම කියනවා ඒක. මට තේරෙනවා නම් මම කියනවා මේක තමයි වෙන්නේ. දැන් අපේ ගොඩක් ඔය පසුතැවිලි වල තියෙන්නේ අතීතයට ගිහිල්ලා කරන සාපකේ. මම යෝජනා කරලා ඒ සාපය කරන්න හිතට එනකොට හිතන්න මමත් මෙහෙම නැද්ද කියලා. මමත් මේකට මේ රැවටීමට මගෙත් කොටසක් දායක නැද්ද කියලා. මේ කුසලය කරගන්න මග ඇරිච්ච එක ඊගොල්ලොන්ගේ බලපෑමක් වගේම මටත් ඒකේ ඕනේ නැතිකම තිබුණ නැද්ද ඒ වෙලාව? නේද? මම පන්සල් ගියේ නැත්තේ ළමයි හින්දාමද? නැත්තම් මටත් ඒ කාලේ එහෙම කම්මැලිකම් නොතිබුණා නොවේද? මටත් පන්සල් යන්න උනන්දුවක් තිබුණද? නැත්තම් ඊට වැඩිය මට උනන්දුව තිබුණද ළමයින්ගෙම පස්සේ පන්න එයාලා මොකද කරන්නේ කියලා බලන්න. හොඳට හිතා. එතකොට අපි කාටවත් සාප කරන්නේ. කාටවත් අපේ ජීවිතේ අපිට වෙච්ච දේවල් ගැන ක්‍රෝධ කරන්නේ. ඒ පසුතැවිලි වල අපි අඳුර ගන්නවා බාහිර හේතු වගේම තමන්ගේ හේතුත් තියෙනවා. ඒ හින්දා තමයි කුසලුත් මග ඇරුනේ අකුසලුත් කෙරුනේ. එතකොට කාටවත් සාප කර ඉන්නේ නැහැ. ඉතින් අනිත් පාර්ශවය අතාරිනවා නම් අතහැරලා දානවා. තමන්ගේ හිත තමන් හදාගන්න. කොහොමද මෙච්චර කාලයක් අපිට අකුසල් වුණා කියලා හිත ඉන්න එපා. මේ මොහොතේ සිට හෝ පටන් ගන්න පුළුවන්ද බැරිද? පටන් ගන්න පුළුවන්. මේ මොහොතේ සිට හෝ පටන් ගන්න පුළුවන් නේ. මේ මොහොතේ සිට. ඒක ඔබ අවබෝධ කරගන්න. මේ මොහොතේ සිට හෝ පටන් ගන්න. ඒකයි ඔබ කර යුතු දේ. මේ මොහොතේ සිට. බුද්ධ ආගම කියන්නේ අතීතං නානුසෝචන්තිනේ. අතීතයට ගිහිල්ලා විඳවන ශෝක කරන කෙනෙක් වෙන්න එපා. එහෙම වෙන්න එපා. මොකද එහෙම වුණා කියලා විසඳෙන්නේ නැහැ. අතීතයට ගිහින් ශෝක කර විඳෝ සාප කර ගැටි හිටියා කියලා මේ මොහොතේ යහපත් වෙන්නේ නැහැ. පච්චුප්පන්නේ නේ අපේ ඉතින්. බුද්ධ ආගමේ යෝජනා මොකද්ද? වර්තමානයේ ජීවත්. වර්තමාන මේ මොහොතේ ජීවත් වෙන්න. ඒ තමයි බුද්ධ ආගමේ යෝජනාව. ඒ කියන්නේ ගැඹුරින් හිතා. ඒ කියන්නේ තාම ගැඹුරින් ඔබ කල්පනා කරනවා. එතකොට කුක්කුච්චය දුර වෙනවද නැත්ද? අඩු වෙනවා. ප්‍රඥාවෙන් මේව නැතනේ. ප්‍රඥාවෙන් මේවා නැති වෙලා. දේවල් තේරෙනකොට ඒ මනෝභාවය ආවන් ඒක අයින් කරගන්න හයියෙන්. එච්චරයි. ශක්තිය නෝ තේරිලා නැතිනේ. මට වැටුණාම මට ඒක අයින් කරගන්න පුළුවන්. ඒ කියන වෙලාව. අන්තිම කාර්යය. විචිකිච්ඡා. සැකය. විශ්වාසයක් නැතිකමනේ. පැහැදීමක් නැතිකම. ශ්‍රද්ධාවක් නැතිකම නේ. විචිකිච්ඡා කියන එකේ අනිත් පාර්ශවය ඔය ටිකනේ. ඒක කියන ධර්මේ නම් බුද්ධ ආදී අටතැන ගැන. ඒකේ භාග්‍යවතුන් වහන්සේ ගැන, තථාගතයන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, ආර්ය මහා සංඝ රත්නය ගැන, ඊළඟට සීලය ගැන, පෙර භවය ගැන, පසු භවය ගැන, පෙර සහ පසු කියන භවයන් දෙකම ඒ කියන්නේ කලින් හිටියාය අනාගතෙත් ඉදිනු ඇත කියන එක ගැනනේ. ඊළඟට අන්තිම එක පටිච්ච සමුප්පාද ධර්මය. ඒකටයි කියන්නේ බුද්ධ ආදී අටතැන. සැකය. මේ සැකය තියාගෙන නිවන් මඟ පුහුණු වෙන්න බුදුහාමුදුරුවෝ ගැන
සැක කර කර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන විශ්වාසය නැහැනේ. බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සැක තියෙන කෙනෙකුට ආර්යයන් වහන්සේ කෙනෙක් ගැන විශ්වාසයක් කොහෙත්ම එන්නේ නැහනේ. ඒ ගුරු උගන්වපු කෙනා ගැනත් සැකයි නම් උගන්වපු දේ ගැනත් සැකයි නම් ඒක අනුගමනය කරලා කවුරු හරි කෙනෙක් ප්‍රතිඵල ලැබුවා කියන එක විශ්වාස වෙන්න විදියක් නැහැනේ. ඊළඟට සීලවන්ත වීමේ වැඩක් තියේද එහෙම සැකේන අය ඉන්නවනේ. එතකොට ඒ සීලය ගැන සැක කරනවා. කලින් ආත්මික හිටියද කියලා සැක කරන අය ඉන්නවා. කලින් ආත්මේ ඉන්න ඇති ඒත් ආය ආත්මයක් ඉඳීද කියලා සැක කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ කලින් තිබුණත් පසු එකක් තියෙද කියලා. දැන් සමහරව ඉන්නවා ඔය දෙකම ගැන සැක කරන අය. කලින් හිටියද කියලාත් සැකයි ආයේ උපදීද කියලාත් සැකයි ඉන්නවා. ඒකට කියනවා ඊළඟට මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන හේතුඵල ධර්ම ගැන සැකකම. එතකොට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් පටිච්චසමුප්පාදයේම සැකයි නම් ඉතින් ඒක අවබෝධ වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදී සැක අධිකකම අපට අවබෝධයට බාධාවත් නැති ලොකු පාඩමක්. අධික සැකෙන් ඉන්න අයට දේවල් තේරෙන්නේ හැම එකකම අපිට තියෙන්නේ මේ හරිම බයක් නේ, අසහන, අපහැදීකම. අපිට කිසිම දෙයක් ගැන ලොකු කොන්ෆිඩන්ස් එකක් එන්නේ නැහැ. ඒ සැක අධික විචිකිච්ඡා අධික බහුලයට තියෙන දේ. ඒගොල්ලෝ හැමතිස්සෙම ඉන්නේ ඇත්තටම අනාගතේනේ. ඔය සැක බහුලය ඉන්නේ වැඩිපුරම අතීතේද අනාගතේද? අනාගතේ. ඒගොල්ලෝ අතීතයට ගියත් යන්නේ නිකන් හරි මේ අර අනාගතේ සැක කරන්න කරුණු අහුලන් යන්නේ. තේරෙනවද ඒ කියන්නේ 89ත් එහෙමයි. කියලා 2019 දී. දැන් කරනකොට 89 අවුරුදු 30ක් යනවා. ඒ 30 අවුරුද්ද ගැනම සැක කරනවා. ඒගොල්ලෝ නිකන් හරි අතීතයට යනවනම් යන්නේ ඇත්තටම කිව්වොත් තව දෙයක් අර දැන්ට ඉන්න සැකය තහවුරු කරගන්න කරුණු හොයන්න මිසක සැකේ නැති කරගන්න නෑ. ඒකනේ මිනිස්සු දුක් විඳින්නේ. අධික සැකේ ඉන්න මිනිස්සු ඇත්තට දුකින් ඉන්නේ. ඒගොල්ලෝ හැම තිස්සෙම අනාගතය ගැන භයානක හීනනේ. භයානක දේවල් මැවි පෙනෙනවා ඒගොල්ලෝ. ඔකට ලංකාවේ කියන කොරහේ කිඹුල්ලු දකින්න. එහෙම කියනවා නේද? කොරහේ කිඹුල්ලු ඉන්න බෑ ලංකාවලනේ කිඹුල්ලු හිටපො. හැබැයි ඕනවට වැඩිය හිත සැක කරන අයට කොරහේ වුණත් කිඹුල්ලු පේන්න පුළුවන්. ඕනවට වැඩිය සැක කර කියන. ඉතින් සැකය කියන මනෝභාවය يعني විමසීම නවත්තන්න කියලා බුද්ධ ආගමේ කියලා නෑ. හැබැයි උග්‍ර සැකයක නම් ගමනක් නැති බව බුදුදහමේ අපට පැහැදිලි කරනවා. දරුවෝ ගැන, බිරිඳ ගැන, සැමියා ගැන, නේද? දෙමව්පියෝ ගැන එහෙම සැක කර මේගොල්ලෝ මට කරදරයක් කරાવી, අද කරේ නැතුණාට පස්සේ කරાવી. එහෙම සැක කර අපිට ගමනක් යන්න බෑ. කිසිම අත්‍යවශ්‍යම කිව්වොත් කිසිම දෙයක් සාර්ථක කරන්න බෑ. එවැනි සැක අධික ගෙදරකනේ. නිෂ්පාදනයක් නැහැ නේ. ඒ ගෙවල් වල කොච්චර හරි එකිනෙකාට චෝදනා කරන එකයි එකිනෙකා පස්සෙන් පන්න තොරතුරු හොය ඉන්න එකයි මිසක අන් කිසිවක් ඉතුරු වෙනවද? අන් කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒක කරදරයක්. ඒකෙන් කියන්නේ හොයන්න බලන්න එපා. දැන් මේක අහලා ගිහිල්ලා ගෙදර කියන්න එපා. ඇහුණා නේද බද්දිය හඳුරෝ කිව්වා. ඕනවට වැඩිය ඔහොම පස්සෙන් පන්නන්න එපා. ඒක ප්‍රොඩක්ටිවිටි එකට බාධාවක් කියලා. එහෙම ඒ කියන්නේ පොඩ්ඩක්වත් හොයන්නේ නැතුව හිටියත් ප්‍රොඩක්ටිවිටි එක වෙන පැත්තකට යනවා. ඒ කියන්නේ ප්‍රාමාණික හැවිල්ලක් හොයන්නත් ඕනි. ඒ කියන්නේ සීමාවක් නැතුවනේ පූර්ණ නිගමනවලට ඇවිල්ලා නරකමයි කියන තැන ඉඳලා දත්ත හොයන්න එපා. නරකමයි කියන තැන ඉඳලා තොරතුරු හොය ඉන්න කියෝ. වැඩක් නෑමයි කියන තැන ඉඳලා තොරතුරු හොයන්න කියෝ. එක්ක හොවෙන්නේ ඊට අදාළ කරුණු විතරයි. යහපත් අදහසක් යහපත් දැනුමක් එන්නේ නැහැ. බුද්ධිමත් බෞද්ධයෝ වෙයි. විචිකිච්ඡාව අපිට ලොකු බාධාවක් නේ. ලොකු බාධාවක්. නිවන් දකින්නත් බාධාවක්,
මෙලෝ දියුණුවට බාධා. විශාල බාධා. ඇත්ත වශයෙන්ම සිංහල ජාතියේ නම් පරිහානිය බලපාපු ප්‍රධාන කරුණක් තමයි ගෙවල් වල විශ්වාසය නැතිකම. දරුවෝ දෙමව්පියෝ ස්ත්‍රී පුරුෂයෝනේ ස්වාමි පුරුෂයෝ භාර්යාව අතර විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය නැහැ කියන්නේ ඒක ඇතුලේ ආදරය කරුණාවක් නැති වෙලා කියන එක. ඒක අපේ පිරිහීමට බලපාන මොකද අපි ටීම් වර්ක් එකක් වෙන්නේ නැහැ. එතකොට ගෙදර වැඩ ටික. එහෙනම් අපි රංචුවක් විදියට හිතන්නේ අපිත් එක්ක ඉන්න අය ගැන අපිට සැකයි නැහැ. ඒකට අපි වගකීම් දෙන්න බයයි. පවරන්න බයයි. කට ඇරලා කතා කරලා ඇතුලේ තියෙන තොරතුරු බෙදා හදා ගන්න බයයි. කියන්නේ විචිකිච්ඡා ආපු ගමන් ඒ ගෘහයක් ඇතුළට ඒ ගෘහය කඩන් වැටෙන්න තමයි පටන් ගන්නේ. මොකක් හංගන්න දේවල් තියෙනවනේ. ගෙදර ඉන්න අය දැනගත්තොත් මොකක් හරි හොඳ නැහැ කියලා හිතන ඒවා තිබුණොත් එතන ඒ ගෙදර ඉන්න සමාජිකයන්ට වෙනවා ගේ ඇතුළෙම දේවල් මොකක් කරන්නද? හංගන්න. ඒ ගෙදරක් කොහොමද දිනුනේ? ගොඩක් අය හිතනවා මේ තියෙන ඔක්කොම අපල මේ එළියෙන් ආපුවා කියලා. ඇත්ත වශයෙන්ම මේ අපි කතා කළේ භයානක ග්‍රහයෝ 5 දෙනෙක් වගේනේ. අධික ආසාවල් වැඩිකම අපිට තියෙන. කොච්චර වරද්දලා තියෙන. අධික උග්‍ර ද්වේෂය කොච්චර වරද්දලා තියෙද? නේ? රාහුට සෙනසුරුට වඩා වරද්දලා තියෙන්නේ. වරද්දලා. තීන මිදනේ කම්මැලිකම නිදිමත මුන්න තරම් අපි පිරියවල තියෙද මෙලොවයි පරලොවයි. ඊළඟට නොසන්සුන්කම සහ පසුතැවිල්ලනේ. අතීතයට ගිහිල්ලා නොසන්සුන් වෙවි පසුතැවි සාප කර කර විඳෝ යන ගමන හින්දා කොච්චර අපි කඩන් වැටිච්ච සමාජයක්ද. ඊළඟට අන්තිම එක විචිකිච්ඡානේ සැකයෙන් කොච්චර අපි කඩන් වැටි. ගේ ඇතුළෙම එකිනෙකාට හංගන්න දේවල් තියෙන ගෙදරක් වුණා. මෙහෙනම් මම හිතන්නේ නැතුව ඇති. ලංකාවේ කුඩා කම්මල දාපු සීට්ටු ගානවත් තාත්තලා දන්නේ නැහැ. මෙහෙනම් එහෙම නැතුව ඇති. නමුත් ලංකාවේ නම් හරි ඛේදවාචක. කියන්නේ ඔක්කොම හංගන. කියන්නේ කිව්වොත් හොඳට තියෙයි කියලා. මට තේරෙන්නේ ඒගොල්ලෝ කොහොමද රංචුවක් විදිහට වැඩ කරන්නේ? ඒ කියන්නේ රංචුවක් විදිහට වැඩ නොකර කොහොමද ජාතියක් විදිහට උඩට එන්නේ? තනි ගමනකින් දියුණු වෙන්න පුළුවන්. දැන් මේ කාලේ අපි සිංහල ජාතිය රැකින්න නේද? කොහොම දේශප්‍රේමී බව උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තිබුණට අපි අපේ ඇතුළ දිහා හැරිලා බලන ප්‍රමාණය අඩුද නැද්ද? බොහොම අඩුයි. ඔක්කොම අපි හිතන්නේ අපේ පරිහානිය තියෙන එළිය කුමන්ත්‍රණවල ප්‍රතිඵල කියලා. දේශීය විදේශීය ඇමරිකානුනේ ඔහොම එළිය කුමන්ත්‍රණ නිසා තමයි අපි විනාශ වෙලා තියෙන්නේ කියලා තමයි අපි සාමාන්‍ය වැඩිපුර හිතන්නේ. නමුත් සත්‍ය නම් 90% කොයිට වැඩි ප්‍රමාණයක් අපි පිරිහිලා තියෙන්නේ අපේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මික පරිහානියනේ. නීවරණ ධර්ම වලින් අපේ ගෙවල් වැහිලාද නැද්ද? අතවසේ ඉගෙන ගන්න ළමයා ඉගෙන ගන්න එකට නෙමෙයි ආස වෙන්නේ වටනේ. ඉතින් ළමයි අධ්‍යාපනය කඩන්න කියලා. ඊළඟට රස්සාවට යන මිනිස්සයා ඒක ආසාවෙන් කරනවා වෙනුවට වෙන විකාර කර කර. ආර්ථිකය කඩන්න වැට. ඊළඟට තරහින් ක්‍රෝධෙන් කිසි දෙයක් හොඳින් කතා කරන්න කැමති නැහැ. සාකච්ඡා කරලා බේර ගන්න කැමති නැහනේ. කතා කරලා උත්තරය හොයාගෙන ඉවර කරගන්න කැමති නැහැ. ඒව අරන් යනවා ඉස්සරහට. තව අරන් යනවා. ඒව අනාගතේටත් ඇදගෙන යනවා කෑලි තියාගෙන. අපි විඳෝන જાතියක්. ඒවා මේ ග්‍රහයන්ගේවත් ඇමරිකානු කුමන්ත්‍රණවලවත් නෙවෙයි ප්‍රශ්නේ. අපි අපේ හිත හදාගන්න. මේ පහයම කියන්නේ මොකද්ද? හිත හදාගන්න කියලානේ. හිත හදාගත්තු જાතිය තමයි දියුණු වෙන්නේ. උඩට එන්නේ. පෝසත් වෙන්නේ. හිත හදාගන්නේ නැතුව මේ ගමන යන්න බෑ අපිට. මෙලොවත්
සාර්ථක වෙන්න බෑ. සසරින් නිදහස් වෙන්නත් බෑ. හරි. පැයකුත් විනාඩි 15. ඔබ මේ දේශනේ සවන් ප්‍රමාණවත් ඔබට 8යි වෙලාව අපි 6:45ට අපි ගන්න පටන් ගන්නවා. අමාරුට කියලා මේ දැන්වීම දාලා තිබුණට මද වෙලාවක් තව කවුරු හරි මේ වැස්සෙන්ද සහභාගී වෙන්න පුළුවන් කියලා හිතලා තමයි මම හිතන්නේ විනාඩි 15ක් ප්‍රමාද වුණා. ඒ කියන්නේ අපි කනගාටු පළ කරනවා. මොකද තා පිරිසකට උදව් කරන්න ඕන හින්දා කරපු එකක් ඒක. නමුත් ඔබ පැයකුත් විනාඩි 15ක් නීවරණ ධර්ම ගැන කියනවා. අද මේ පින්කම ලස්සනට සංවිධානය කරන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා තියෙනවා. නායක සායනහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදයේ එක්ක දායකත්වය අරගෙන කටයුතු කළේ අපේ ලංකාවේ අපේ ආරණ්‍යකේතන භික්ෂු පුහුණු ආයතනයේ දායක පවුලක් වන ඒ ඩයස් පවුලේ මේ රටේ ජීවත් වෙන තරුණ දරුවෝනේ ඒගොල්ලෝ තමන්ගේ දරුමල්ලොත් හදාගෙන මේ රටේ ජීවත් වෙන්නේ අංජලි මහත්මිය, හිමරු මහත්මයා, ආයේෂා මහත්මිය ඒ පවුලට එකතු වෙච්ච දරුවෝනේ පවුලට එකතු වෙච්ච දරුවෝ පුංචි මුණුබුරු මිනිපිරියෝ ඒගොල්ලෝ එකතු වෙලා තව ඒගොල්ලොට උදව් කරපු අයගේ සහයෝගයත් ඇතුව මේ උතුම් පින්කම හොඳට සූදානම් වෙලා තියෙනවා. ලස්සනට arrange කරලා තියෙනවා නේ. මේ ස්ථානය බොහොම ප්‍රියජනක විදියට බොහොම කැප වෙලා මහන්සි වෙලා සුද්ධ පවිත්‍ර කරලා මේ ස්ථානය ඉතින් බණෙන් පස්සෙත් ඒවා ඒ විදියටම සකසලා තියලා යන්න නැවත. මොකද හේතුව මේ ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ අපිට ලබා දීපු එක ලොකු උපකාරයක්. මේ පින් කටයුත්ත හොඳට කරගන්න හෙටත් බණ තියෙනවා. හෙටත් බණ තියෙනවා මේ ස්ථානේ. පොඩි ළමයින්ට පොඩ්ඩක් අවවාදයක් කරන්න කියපු නිසා අපි 6ට දාලා තියෙනවා මම හිතන්නේ. 6ට නේද දරුවෝ? 6ට දාලා තියෙනවා විනාඩි 30ක් 40ක් පොඩි අයට. පොඩි ළමයි ඉන්නවනම් ඒක කරන්නේ. ඊට පස්සේ වැඩිහිටියන්ට තව දේශනාවක් මේ පින්වත් දායකයන්ට එකතු වෙලා නේද? තව පිරිසක් දායක වෙලා සූදානම් කරගෙන තියෙනවා. ඉතින් ඒ දේශනා දෙකටම සහභාගී වෙන්න පුළුවන්. පොඩි දරුවන්ට කැමති නම් ඒක කරන්න. කී දෙනෙක් ආවත් මම විභාගයක් විතර කතා කරනවා ළමයින්ට. පුළුවන් උපරිම මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. මට කවුරු හරි ඉන්ටර්ප්‍රිට් කරන්න කෙනෙක් සූදානම් කරොත් ඕනනම් එහෙමත් පුළුවන්. නැත්නම් මට පුළුවන් උපරිම ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා ළමයින්ට යමක් ඒගොල්ලෝගේ ජීවිතයට අදාළව සංනිවේදනය කරලා දෙන්න. මොකද මම ඉංග්‍රීසියෙන් දේශන පවත්වන කෙනෙක් නෙමෙයි තාම. ඒ නිසා ඒකට සබා කරන්න පුළුවන්. වැඩිහිටියන්ට කාටත් රාත්‍රී 7:00ට මේ දේශනාව සඳහා සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද පින්කමෙන් රැස් කරගත්ත පින් කුසල් අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ජන්මදින සමරන තියනිවරු දෙපළට අංජලි මහත්මියගේ දරුවෝ දෙන්නට බිනුලි විහංසා කෞශලි විහංගා කියන දරුවෝ දෙන්නට ආශිර්වාද කරමු. ඒ දෙදෙනාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. අධ්‍යාපනය සාර්ථක වේවා. වාසනාවන්ත අනාගතයක් වේවා. විශේෂයෙන් මේ දරුවෝ තුන්දෙනාගේම දියණිවරු දෙපළගෙත් ඒ පුත්‍ර මහත්මයාණන්ගෙත් අම්මයි තාත්තයි දෙන්නම මේ රටේ ජීවත් වෙන මේ කාලේ අපේ ඩයස් පියතුමන් එම මෞතුමිය ඒ අයටත් පවුලට එකතු වෙච්ච සියලු දෙනාට ඒ වගේම මේ පින්කම කරගන්න ඔබලාට වචනකින් හරි උදව් කරපු සියලුම දෙනාට පන්සලේ නායක හමුදුරුව ඇතුළු කීප නමක්ම වස් කාලේ වැඩ ඉන්නවා. උන්වහන්සේලට මේ ආපු හැමෝටම ඔබ ජීවත් වෙන මේ රටට ඔබගේ ආදරණීය මව් රටට දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර තුරලා යහපතක්ම වේවා, සෙතක්ම වේවා, සාමෙම යහපතම උදා වේවා. සියලු දෙවියෝද මේ පින්බලෙන් අමාම නිවනම අවබෝධ කරත්වා. සතු සතු. තමන්ගේ නමින් මිය පරලොව ගියා වූ සියලු මිත්‍රාදී ඒ ඩයස් පවුලේ මිය ගිය ඒ පවුලට එකතු වෙච්ච ලේලිය ඉන්නවා, බෑනනුවන් ඉන්නවා. ඒගොල්ලෝ නමින් මිය ගිය සියලුම ඥාතීන්ට ඒ වගේම ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ට රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් හැම දෙනාටම මේ පින් අත් වේවා. සියලුම නෑයෝ මේ පින් බෙලෙන් අමා මහ නිවනම
අවබෝධ කරත්වා සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා. කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. සද්ධර්මයම අසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනු චිරන් රක්ඛන්තු මම් පරන්ති. වන්දනා කරන්ට අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මේ ස්ථානයේ සිට බණ අහපු හැමතත් බුද්ධ පුතුන් ඔස්සේ මේ වෙලාවේ සජීවීව බණ අහපු ඔබ හැමතත් තුනුරුවන් සරණේ යහපතක් වේවා.